ආයුබෝවන්. අදත් අප ඔබ සමග සම්බන්ධ වෙනවා 8 ශ්‍රේණිය විද්‍යාව දෙවෙනි පාඩම. සත්ව වර්ගීකරණය. මේ පාඩම කොටස් දෙකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ පළමු කොටස ලෙස මෙන්න මේවායේ සාරාංශයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැඳින්වීම, වර්ග කිරීමට නිර්ණායක, කුඳුවට පෙළ නැත්නම් කශීරුව ගැන, අපුෂ්ඨවංශීන් හැඳින්වීම, පෘෂ්ඨවංශීන් හැඳින්වීම, අපුෂ්ඨවංශී කාණ්ඩ මොනවද? කාණ්ඩවල ලක්ෂණ මොනවද? උදාහරණ ජීවීන් මොනවද කියලා. අපි මුලින්ම බලමු වර්ගීකරණයක් කියන්නේ මොකක්ද? කාණ්ඩ කිරීම. අයි කාණ්ඩ කරන්නේ. ජීවීන්ව කාණ්ඩ කරන්නේ, සතුන්ව කාණ්ඩ කරන්නේ. අපි ශාක කාණ්ඩ කරනවා. ගෙදර දොරේ දේවල් අපි ගොඩවල් ගහනවා, කාණ්ඩ කරනවා. ඒතර අපිට අධ්‍යයනයේ පහසු සඳහා මේව කාණ්ඩ කරනවා, ගොඩවල් කරනවා. එහෙනම් මේ වර්ගීකරණය කියන්නේ එහෙනම් යම්කිසි ලක්ෂණයක් පදනම් කරගෙන, එහෙම නැත්නම් ලක්ෂණ කිහිපයක් පදනම් කරගෙන සතුන්ගේ නැත්නම් ජීවීන්ගේ සමානකම් ඉස්මතු වෙන්න, එක සමාන ජීවීන් එක ගොඩකට කාණ්ඩ කරන එක තමයි වර්ගීකරණය. එතන මේ වර්ගීකරණය එක එක විදියට කරන්න පුළුවන්. දැන් මම ගත්තොත් අපේ අවට පරිසරයේ වෙසෙන සතුන් කීප දෙනෙක්ගේ මම නම් ලියන්න. මේ සතුන්ව අපිට වර්ග කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. කුමනෝ බාහිර ලක්ෂණයක් පදනම් කරගෙන අපි වර්ග කරා. ඔයගලන්ට මතක ඇති 6 ශ්‍රේණියේදී දෙබිදුම් සුචි ඒකෙදි අපි සතුන්ව වර්ග කරා, නැත්නම් ශාක වර්ග කරා. යම්කිසි බාහිර ලක්ෂණයක් විශේෂයෙන් සැලකිලිට අරගෙන ඒ ලක්ෂණය තියෙනවද නැද්ද කියලා. අපි ගත්තොත් බාහිර ලක්ෂණයට පාදය කියලා. පාදයේ ඇත, පාදේ නැත. හොට ඇත, හොටක් නැත. අන්න ඒ විදිහට ලක්ෂණ අරගෙන අපි වර්ග කරා. නමුත් ඒ වර්ග කිරීමේදී අපි දැක්කා ඇතැම් සතුන් එක කාණ්ඩයකට ආවට ඒ කාණ්ඩයේ ඉන්න ජීවීන් සතුන් විශාල වශයෙන් වෙනස්කම් දක්වනවා. සමාන ලක්ෂණ පිළිබිඹු වෙන්නේ නැහැ. ඒ විදිහට බාහිර ලක්ෂණ සැලකිලිට අරගෙන ගොඩවල් ගෙහුවා, වර්ග කරා. ඒ නිසා සතුන්ව වර්ග කරන්න විද්‍යානුකූල පදනමක් මත විද්‍යානුකූල සතුන් කාණ්ඩ කරන්න. විද්‍යානුකූල ක්‍රමයකට සතුන් කාණ්ඩ කරොත් සතුන්ගේ සමාන ලක්ෂණ තියෙන සතුන් කාණ්ඩ වෙනවා, ගොනු වෙනවා. සමාන ලක්ෂණ නැතුව අසමාන ලක්ෂණ සහිත සතුන් ඈත් වෙනවා. එතකොට අපි බලමු අපේ සත්ව වර්ගීකරණයේ පාඩමේදී ඕගොල්ලෝ 6 ශ්‍රේණියේදී සතුන් වර්ග කරා. කුඳුවට පෙළ කියන නිර්ණායකයේ ලක්ෂණය පදනම් කරලා කොඳුවැටක් තියෙනවද ඔයගලන්ට කියලා බලන්න. කොඳුවැට කියන්නේ මේ පිටකොන්ද. පිටකොන්දේවත් කොඳුවැට පෙළ. අපි එහෙම නැත්නම් කියනවා කශීරුව. එතකොට මේ කශීරුව කියන අභ්‍යන්තර ලක්ෂණේ පදනම් කරගෙන අපිට පුළුවන් සතුන්ව කාණ්ඩ කරන්න. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් රූපරාම පෙළක් තිබෙනවා. ඒ රූපරාම පෙළෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ සතුන්ගේ කශේරුව එහෙම නැත්නම් අභ්‍යන්තර සැකිල්ල නිර්මාණය වෙලා තියෙන අයුරු. හැම සතෙකුටම මේ කශේරුව තිබෙනවා. කොහොමද අපි යම් ජීවියෙක් යම් සතෙක් ගත්තම ඒ සතාට කශේරුවක් තිබෙනවද නැද්ද කියලා, කුඳුවට පෙළක් තියෙනවද නැද්ද කියලා අඳුනගන්න. කොහොමද?
ඒ සතා මිය ගියාට පස්සේ ඒ සතාගේ ඉතිරි වෙන අවශේෂ ඒ අවශේෂවල මේ ආකාරයට සැකිල්ලක් තිබෙනවා. අස්තිමය සැකිල්ල අපි කියනවා පිටකොන්ද එහෙම නැත්නම් කොඳුයට පෙළ කෂේරුව. මිනිසාගේ තියෙනවා කෂේරුව. මිනිසාගේ තියෙනවා කෂේරුව. මේ ආකාරයේ කෂේරුව. මේක සෑදිලා තියෙන්නේ කුඩා කෂේරුකා රාශියක් එකතු වෙලා. අල්ල බැලුවම අපේ පිටකොන්ද ඇට වගේ හවු වෙනවා. ඒකට තමයි කොඳුයට පෙළ කියන්නේ. කෂේරුව. අන්නේ කෂේරුව තියෙනවද නැද්ද කියන එක නිර්ණායකයක් විදිහට අරගෙන සතුන්ව කාණ්ඩ කරාම ඒක විද්‍යානුකූලව හොඳ එකක්. අපි ළඟට බලමු අපුෂ්ඨ වංශීන් කියන්නේ කාටද කියලා. මේක 6 ශ්‍රේණියේදී 7 ශ්‍රේණියේදී ඉගෙන ගන්න. මොකක්ද කොඳුයට පෙළ? අපි ගුව කෂේරුව. එහෙනම් මේ කෂේරුව තියෙනවා නම් කොඳුයට පෙළක් ඒවත් කෂේරුව තිබෙන සතු අපි හඳුන්වනවා පෘෂ්ඨ වංශීන් කියලා. එහෙනම් අපි ඉගෙන ගන්න පාඩමේ මහජීවීන් ගැනයි අපි ඉගෙන ගන්නේ. මහජීවීන් කාණ්ඩයට අයිති සතුන් බෙදෙනවා ප්‍රධාන කාණ්ඩ දෙකකට. මොකද්ද මේගොල්ලන්ව බෙදෙන ලක්ෂණය? ගන්න නිර්ණායකේ කොඳුයට පෙළ තිබීම නොතිබීම. එහෙනම් කොඳුයට පෙළ තිබෙන සතු එහෙම නැත්නම් කෂේරුව තිබෙන සතු අපි හඳුන්වනවා පෘෂ්ඨ වංශීන් කියලා. එහෙනම් කොඳුයට පෙළක් රහිත සතු අපි හඳුන්වනවා අපුෂ්ඨ වංශීන් කියලා. අපි අද දවසේ මේ අපුෂ්ඨ වංශීන් ගැන තමයි කතා කරන්නේ පළවෙනි කොටසේ. එහෙනම් පෘෂ්ඨ වංශීන් කියන්නේ කොඳුයට පෙළක් සහිත සතු. එහෙනම් අපුෂ්ඨ වංශීන් කියන්නේ කොඳුයට පෙළක් රහිත සතු. ඊළඟට අපි බලමු අපුෂ්ඨ වංශීන් කාණ්ඩ මොනවාද කියලා. අපුෂ්ඨ වංශීන් කාණ්ඩ තිබෙනවා කිහිපයක්. ඒ කිහිපය අතුරින් ඔයගලන්ට අධ්‍යයනයට තිබෙන්නේ ඉගෙන ගන්න තියෙන්නේ කාණ්ඩ 4යි. මොනවද මේ කාණ්ඩ 4? අපුෂ්ඨ වංශී කාණ්ඩ 4ක් තිබෙනවා. අපි ලියමු. එක නිඩාරිය. නිඩාරියාවන් කමක් නෑ. 2 ඇනලිඩාවන් 3 මොලුස්කා. ඉංග්‍රීසියෙන් මොලුස්කාවන් 4 ආර්ත්‍රෝපෝඩා. ඉංග්‍රීසි වචනේ එන්නේ ආර්ත්‍රෝපෝඩා. අපි කියනවා ආර්ත්‍රෝපෝඩාවන්. තව කාණ්ඩ තිබෙනවා. එකිනෝඩර්මාටාවන් අපි ඉගෙන ගන්න. පොරිෆෙරාවන් අපි ඉගෙන ගන්න. තව කාණ්ඩ තියෙනවා. එනවා අපුෂ්ඨ වංශී කාණ්ඩ තියෙනවා ගොඩක්. ඒකෙන් අපි ඉගෙන ගන්න 4. නිඩාරියා. මේ නිඩාරියාට සිලෙන්ට්‍රේටාවන් කියලාත් කියනවා. සිලෙන්ට්‍රේටාවන් අපි කියනවා සීලෝමාන්ත්‍ර දරයන්. ඇනලිඩාවන් කාණ්ඩයට අයිති වෙන්නේ 90ක්. සියලුම 90 මේ කාණ්ඩයට අයිති වෙන්නේ.
අපේ බඩවැල් වල වෙසෙන කොපු පණුව, වට පණුව, කිරි පණුව වගේ පණුව ඇමිඩා වංශයට අයිති වෙන්නේ, ඇමිඩා කාණ්ඩයට අයිති වෙන්නේ. ඇමිඩා කියන්නේ සකණ්ඩ පණුවයි. මොලුස්කාවන්. මේ මොලුස්කාවන් කියන්නේ මේගොල්ලන්ගේ ශරීරය බොහොම මෘදුයි. මෘදු දේහ දරනවා. මෘදු දේහ. ඒ නිසා මේගොල්ලන්ට කියනවා තව නම මුද්වංගී. මුද්වංගී. ඊළඟට ආත්‍රපෝඩා. ආත්‍රපෝඩාවන්ට අපි කියනවා සංධිපාදක. එහෙනම් ප්‍රධාන අපුෂ්ඨ වංශී කාණ්ඩ 4යි. නිඩාරියා, ඇනිලිඩා, මොලුස්කා, ආත්‍රපෝඩා. නිඩාරියාවන් ගැන අපි කතා කරමු. ඒගොල්ලන්ගේ කාණ්ඩ ලක්ෂණ මොනවද කියලා. අපි බලමු ඊළඟට නිඩාරියාවන්ගේ ලක්ෂණ මොනවද කියලා. එක නිඩාරියා ලක්ෂණ. නිඩාරියාවන්ගේ ලක්ෂණ. මේ නිඩාරියාවන්ට අයත් වෙන්නේ ගොඩක් සත්ව විශේෂ, කරදිය වාසී. මේගොල්ලෝ ජලජ වාසී සතු. ඒ නිසා අපිට මේගොල්ලන්ගේ ලක්ෂණයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් ජලජ වාසී. ජලජ වාසී. මේකේ බහුමිකාය නැහැ. ගොඩබිම ජීවත් වෙන අය නැහැ නිඩාරිය. ඉන්නේ ජලජ පරිසරවල. වැඩිපුර ඉන්නේ කරදිය වාසී. ඒගොල්ලන්ගේ ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ලන්ගේ දේහය සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් විවිධ අරයන් ඔස්සේ. අපි උදාහරණයක් ගමු. වෘත්තය ගත්තොත් මේ වෘත්තයේ සමාන කොටස් දෙකකට මෙහෙම බෙදන්න පුළුවන්. මේ වෘත්තයේ සමාන කොටස් දෙකකට මේ අතර බෙදන්න පුළුවන්. වෘත්තයේ සමාන කොටස් දෙකට මෙහෙම බෙදන්න පුළුවන්. අරයන් කිහිපයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අරයන් කිහිපයක් ඔස්සේ සමාන ගොඩවල් දෙකකට බෙදන්න පුළුවන්. අපේ ශරීරය ගත්තොත් සමාන ගොඩවල් දෙකකට බෙදන්න පුළුවන්. මෙන්න මෙහෙම එක අක්ෂයකින් විතරයි බෙදන්න පුළුවන්. සමාන ගොඩවල් දෙකකට අක්ෂ එකකින් බෙදන්න පුළුවන්. අපි කියන්නේ එතකොට ද්විපාර්ශ්වික සමමිතිය කියලා. හැබැයි මේගොල්ලන්ගේ අරයන් කිහිපයක් ඔස්සේ දෙකට බෙදන්න පුළුවන් නිසා අපි මේගොල්ලන්ට කියනවා අරීය සමමිතිය. අරීය සමමිතිය තියෙනවා. එහෙනම් නිඩාරියන් අරීය සමමිතික. ඔන්න මේ ලක්ෂණය තියෙනවා. ඊළඟට අපි සාමාන්‍යයෙන් අපිට මේකට පෙන්වන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි හයිඩ්‍රා කියන සත්වයා මෙහෙම ස්ථීරවම ගල්පරයක් වගේ එකකට සල්ලි වෙලා වැඩි. අපි කියනවා ජීවිතයක් ගත කරන එක තැන. හරි. ඊළඟට මෙයාගේ දේහයේ වටේට මෙන්න මෙවැනි විවයන් තියෙනවා. ඒක මේගොල්ලන්ගේ ලක්ෂණය. කාගේද? නිඩාරියා. මෙන්න මේ වලට අපි කියනවා ග්‍රාහිකා කියලා. එහෙනම් සියලුම නිඩාරියාවන්ගේ ලක්ෂණයක් තමයි ග්‍රාහිකා තියෙන්නේ.
හැබැයි මේ ග්‍රාහිකාවල විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ ග්‍රාහිකාවල විශේෂ සෛල වර්ගයක් තිබෙනවා. මේ ග්‍රාහිකාවල විශේෂ සෛල වර්ගයක් තියෙනවා. විශේෂ අවයව වර්ගයක් තියෙනවා. ඒවට අපි කියන්නේ දංශක කෝෂ්ඨ. දංශක කෝෂ්ඨ. මේ දංශක කෝෂ්ඨ වලින් උග්‍ර විස ශ්‍රාව්‍ය කරනවා. විස ශ්‍රාව්‍ය කරනවා. මොකටද මේ එහෙනම් තව ලක්ෂණයක් විදිහට අපි ලියන්න පුළුවන් දංශක කෝෂ්ඨ ඇත කියලා. දංශක කෝෂ්ඨ ඇත. දංශක කෝෂ්ඨ තියෙනවා. එහෙනම් ජලජ වාසීන් අරිය සම්මිතිකයි ග්‍රාහිකා තියෙනවා. දංශක කෝෂ්ඨ තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ නිඩාරියා කියලා හඳුන්වනවා. දංශක කෝෂ්ඨ තිබෙනවා. මේගොල්ලෝ අනිවාර්යෙන් විලෝපිකයෝ. තවත් සතෙක්ව අල්ල ගන්නවා. ගොඩක් වෙලාවට ලවාංග භක්ෂකයෝ. ඊළඟට මේගොල්ලන්ගේ දේහයේ එක තැනක විතරයි විවරයක් විවෘත වෙන්නේ. ඕපනින් එකයි තියෙන්නේ. විවර එකක් තියෙනවා. ඒක මුඛය කියලා අපි ගමු. එක මුඛය. දේහේ කුහරයක් තියෙනවා. දේහ කුහරයක් තියෙනවා. දේහ කුහරයක් තියෙනවා. හැබැයි මුඛයේ තිබුණට බුදයක් නැහැ. එක කෙලවරයි තියෙන්නේ. එහෙනම් නිඩාරියාවගේ එක ලක්ෂණයක් තමයි තව ආකාර දෙකක් මේගොල්ලන්ගේ ඉන්නේ. මොනවද ආකාර දෙක? ජීවී ආකාර දෙකක් තියෙනවා. බුහුබා හා මෙඩුසා. බුහුබා හා මෙඩුසා කියලා ආකාර දෙකක් තියෙනවා. බුහුබා කියන්නේ මේ විදියට උජීවිතයක් ගත කරන හයිඩ්‍රා වගේ ජීවී. තවත් ඉන්නවා මෙඩුසා කියලා ආකාරයක්. නිදැල්ලේ පීනන ආකාරයක්. නිදැල්ලේ පීනන ආකාරයක්. මේ විදියට අපි රූපරාම පෙළක් ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඒකෙන් වැඩි විස්තර බලා ගන්න. ඊළඟට අපි බලමු ඇනලිඩා කාණ්ඩය. ඇනලිඩාවන් කියන්නේ පණුවන්. මොන පණුවන්ද? සකණ්ඩ පණුවන්. අපි බලමු දෙවෙනි කාණ්ඩයේ ලක්ෂණ. දෙවෙනි කාණ්ඩයේ ලක්ෂණ. පළවෙනි කාණ්ඩයේ ලක්ෂණ අපි කිව්වා. පළවෙනි කාණ්ඩයේ නිඩාරියාවන්ගේ ලක්ෂණ කිව්වා. අපි දැන් බලමු දෙවෙනි කාණ්ඩය කවුද? ඇනලිඩා. ඇනලිඩා කාණ්ඩයේ ලක්ෂණ. ඇනලිඩා කාණ්ඩය පරිසරය අපි ගත්තොත් මේගොල්ලෝ බහුමික ඉන්නවා, ජලජ ඉන්නවා, කරදිය, මිලිදිය හැමතැනම ඉන්නවා. බහුමික ජලජ පරිසරවල ඉන්නවා. ජලජ මොනවද? කරදිය, මිලිදිය. ඇනලිඩා. හොඳම උදාහරණය ගොඩබිම් පණුව. අපි කියනවා ගැඩවිලා කියලා. එහෙනම් ගැඩවිලෙක් ඕගොල්ලෝ මතක තියාගන්න. ගැඩවිලාව අපි ගත්තොත් රූපරාම පෙළක් ඕගොල්ලන්ට යාවි. ඒ ගැඩවිලාව ගත්තොත් ඒ ගැඩවිලාවේ තිබෙනවා මේ එයාගේ ලක්ෂණ බලා ගන්න. එකක් තමයි ගැඩවිලා අපි කිව්වා එයාගේ පරිසරය මොනවද? බහුමික වෙන්න පුළුවන්. බහුමික වාසී කරදිය මිරිදිය දෙකේම ඉන්නවා. කරදිය මිරිදිය දෙකේම ඉන්නවා. ඊළඟට අපිට පුළුවන් කියන්න මේගොල්ලන්ගේ ලක්ෂණයක් විදියට මේගොල්ලෝ ශරීරය සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ද්විපාර්ශ්වික සම්මිතියකට කියන්නේ. සමාන පළු දෙකකට, භාග දෙකකට එක උඩ නවන්න පුළුවන් එකට තමයි කියන්නේ ද්විපාර්ශ්වික සම්මිතිය. මේ සතාව එයාගේ දේහය අක්ෂය ඔස්සේ සමාන ගොඩවල් දෙකකට, භාග දෙකකට බෙදන්න පුළුවන්. ඒ නිසා ඇනලිඩාවන් ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා. ද්විපාර්ශ්වික සමමිතිය. ඊළඟට මේගොල්ලන්ගේ සම බැලුවොත් සම තෙත් වෙලා ශ්‍රේෂ්මල වලින් සම තෙත් වෙලා
එහෙනම් තෙත් සහිත සමක් මේගොල්ලන්ට තියෙනවා. ශ්ලේෂ්මල සහිත සමක්. ඇනලිඩා. මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඉන්නේ දියසීරාව සහිත අය. භෞමික වුණත් ඒගොල්ලෝ දියසීරාව සහිත තැන්වල ඉන්නේ. එහෙනම් සම නිතරම තෙත් වෙලා මේගොල්ලන්ගේ තියෙන්නේ. ඊළඟට මේගොල්ලෝගේ ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන් මේගොල්ලෝගේ ශරීරය ස්තර 3කින් සැදිලා තියෙනවා. ස්තර 3කින්. අපි පළවෙනි කාණ්ඩය නිඩාරියාවන්ගේ ගත්තොත් ලක්ෂණ විදියට දේහයේ ස්තර 2කින් හැදිලා තියෙනවා. දීපස්තර කියලා කියනවා. මේගොල්ලෝ ත්‍රිපස්තර. එතකොට ඇනිල්ඩා කාණ්ඩයට අයිති ජීවි අපි රූපරාම පෙළක් දෙනවා. ගැඩවිලා, කුඩැල්ලා, පත්තෑපනුව, නෙරිස් කියන උල් බලන්න. ඊළඟට අපි බලනවා මොලුස්කා. මොලුස්කා අපිට ඕන නම් මේගොල්ලන් නමක් දෙන්න පුළුවන් නිඩාරියාව. නිඩාරියාවන් ශරීරයේ ජෙලි ගතියක් තියෙනවා. ජෙලියෝ කියලා නමක් දාන්න. ජෙලියෝ. අත තියාගන්න ලේසි ජෙලි ෆිෂ් ඉන්නේ මේකේ. ජෙලියෝ. ඇන්ලිඩා පණුව සකණ්ඩ පණුව. මොලුස්කා දේහය මෘදුයි. අල්ලන්න බෑ. සෙවලමේ ගතිය තියෙනවා. මුදු දේහය දරන්න. මුදු දේහය දරන්න. මෘදුවන්ගි. අපි බලමු මොලුස්කා කාණ්ඩයේ ලක්ෂණ. ඒතර මොලුස්කා කාණ්ඩයේ ලක්ෂණ අපි ගත්තොත් මම මේ ටික මතනවා. මොලුස්කා කාණ්ඩයේ තුන්වෙනි එක. මොලුස්කා කාණ්ඩයේ ලක්ෂණ තමයි මේගොල්ලෝ කරදියේ ඉන්න විශාලම සත්ත්ව විශේෂ වැඩි ගණනක් තියෙන ජීවිකාණ්ඩ. කරදියේ ගොඩාක් ජීවිකාණ්ඩ ඉන්න මොලුස්කාවන් තමයි කරදියේ වැඩියෙන්ම ජය අරගෙන තියෙන්නේ. නම් මොලුස්කාව වැඩිපුරම ඉන්නේ කරදිය. කරදිය සහ මිරිදිය ගොඩ බිමක් තියෙනවා. එතකොට කරදිය, මිරිදිය සහ බහුමිකව ඉන්නවා. මම කෙටියෙන් ලියනවා. ඊළඟට මේගොල්ලන්ගේ දේ අර ඇනලිඩාවන් වගේම දීපාර්ශික සම්මිතියක් දානවා. දීපාර්ශික සම්මිතියක් දානවා. මම කෙටියෙන් ලියන්න. දීපාර්ශික සම්මිතියක් දානවා. තුන්වෙනි එක. මේ කාණ්ඩයේ විශේෂ ලක්ෂණයක් තමයි අපි ගත්තොත් ගොළු බෙල්ලේ. මේ ගොළු බෙල්ලගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි පේශිමය පාදයක් තියෙනවා. ගොළු බෙල්ලගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා පේශිමය පාදය. ඔයගොල්ලෝ මේ පාඩමේදී මොලුස්කාවන් ගැන මතක් කරන්න ඕන නම් බහුමික ගොළු බෙල්ලයි. ගොළු බෙල්ලව මතක තියාගන්න. ඒතර ගොළු බෙල්ලගේ මතකයට එනවා ගොළු බෙල්ල. ගොළු බෙල්ලගේ තියෙනවා පේශිමය පාදයක්. අල්ලලා බැලුවම සෙවලයි. සෙවලියෝ කියලා නමක් දැම්මට කමන්නේ. මතක තියාගන්න. සෙවලයි අල්ලන්න හිලිකිතයි. සෙවලේ මොලුස්කා. එතකොට පේශිමය පාදය. පේශිමය පාදය මේ මොලුස්කාවන්ගේ ලක්ෂණය. පේශිමය පාදය. ඊළඟට මේ කාණ්ඩයේ ඉන්න බොහොමයක් අයට කවච තිබෙනවා. මොකද්ද කවච කියන්නේ? මේ තියෙන පිට කට්ට. පිට කවචය. කැල්සියම් වලින් සමන්විත සංයෝගයක්. කැල්සියම් කාබනේට්. අපි කියනවා චූර්ණමය. චූර්ණමය. චූර්ණමය කියන්නේ එතන කැල්සියම් කාබනේට් තියනවා කියන කතාව තමයි. චූර්ණමය කවචයක් තියෙනවා මේගොල්ලන්. මේ කවච තියෙන සත්තු ඉන්නවා මොලුස්කාවන් කාණ්ඩේ. කවුද? ගොළු බෙල්ල. බෙල්ල වර්ග මුහුදේ ඉන්න ඕන එකක් දාන්න. මුතු බෙල්ලෝ, දෙපියන් බෙල්ලෝ, තනි බෙල්ලෝ, පියලි දෙකක් තියෙන අයට කියන්නේ දෙපියන් බෙල්ලෝ. තනි පියල්ලාවේ බෙල්ලෝ ඉන්නවා. මට්ටියෝ ඉන්නවා. ඒගොල්ලන්ට කවචයක් තියෙනවා. අර ගොළු බෙල්ලා පොඩ්ඩක් අපි ගොළු බෙල්ලාව ඇල්ලුවම කටු ඇතුළට යන්නේ දේහය කටු ඇතුළට ගන්න පුළුවන්. හැංගෙන්නේ කටු ඇතුළේ.
ඒ මොලුස්කාවන්ට එහෙම තියෙනවා. දේහයේ කටුව ඇතුළට යන්න පුළුවන්. හරි. විලෝපිකෙක් ආවොත් ආරක්ෂා වෙන්න, සැඟ වෙන්න කටුව ඇතුළට යනවා. එහෙනම් මොලුස්කාවන්ට කවච තියෙනවා. ෂෙල් එක කවච තියෙන්න පුළුවන්. නැතයක් ඉන්නවා. අපි ගත්තොත් හංගොල්ල ගොළුබෙල්ල වගේම සත්වේ වෙනසකට තියෙන්නේ කවචයක් නැතිකම. ගොළුබෙල්ලගේ මේ වගේ ඇන්ටනා දෙකකුත් තියෙනවා. ස්පර්ශක. හරි. හිස තියෙනවා. ඊළඟට මෙයාගේ හිස ඒ විදිහට වෙන් වෙලා තියෙනවා. ශීර්ෂණයක් දකින්න පුළුවන් මේ සත්තුන්ගේ. මොලස්කාවන්ගේ උදාහරණ විදිහට අපිට දාන්න පුළුවන් දැල්ල, බූවල්ල, යෝධ බූවල්ල. එහෙනම් මේ කාණ්ඩයේ ඉන්නවා විශාලම සත්ත්වය. බූවල්ල. මුතු දෙය කරන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ ග්‍රාහිකා කියන කොටස තිබෙනවා. බූවල්ලගේ තියෙනවා නේද අල්ල ගන්න අඬුබඬු. ඒ අඬුබඬු තිබුණාට සංදිපාදකය නෙමෙයි ඒගොල්ලෝ. දේහය මුදු දේහයක් දරනවා. ඒ වල අර දංශක කෝෂ්ඨ කියන අවස්ථාව නැහැ. නිලාරියාවන් වගේ. ඒ නිසා බූවල්ල දැල්ල අයිති වෙන්නේ මොලස්කා කාණ්ඩය. අපි අවසාන වශයෙන් බලමු ආත්‍රපෝඩා කාණ්ඩයේ ලක්ෂණ මොනවද? මේ ආත්‍රපෝඩාවන්ට නම් වැටෙනවා සංදිපාදකය. සංදි සහිත උපාංග තියෙනවා. එහෙනම් අපි බලමු මම මේ පැත්තෙන් ලියන්න. ආත්‍රපෝඩාවන්ගේ ලක්ෂණ. මෙතනින් ලියන්න. පළවෙනි එක. මේගොල්ලෝ භෞමික ඉන්නවා. ජලජ පරිසරවල ඉන්නවා. කරදිය වාසී ඉන්නවා. හරි. ආත්‍රපෝඩා වංශය ආත්‍රපෝඩා කාණ්ඩේ ලෝකේ වැඩිම සත්ත්ව විශේෂ ගණනාවක් ඉන්න දෙවෙනි වෙන්නේ මොලුස්කා දෙවෙනි කාණ්ඩය කිව්වා. සාගරයේ වැඩියෙන් ඉන්න ජීවි කාණ්ඩය කිව්වා. හැබැයි ආත්‍රපෝඩා මුළු මිහිතලයේම ඉන්න ජීවීන්ගේ වැඩියෙන්ම ජීව විශේෂ ඉන්න කාණ්ඩේ ආත්‍රපෝඩා. ආත්‍රපෝඩාවන්ට අපි කියනවා සංදිපාදකයෝ. සංදිපාදකයෝ කියන්නේ මේගොල්ලන්ගේ සංදි සහිත උපාංග තියෙනවා. සංදි සහිත උපාංග මේ විදියට අනුබඬු තියෙනවා. මේ මංගන්ගේ චරපාදය, කරපොත්තෙක්ගේ කකුල, පාදය මේ විදියට අනුබඬු තියෙනවා. අපි උදාහරණ දානවා ඔයගොල්ලන්ට. ඒවා නරඹලා ප්‍රශ්න තිබෙනවා නම් මම ආසයි ඒවා අහනවා නම් මගෙන්. අපි ළඟට බලමු ආත්‍රපෝඩා කාණ්ඩයේ ලක්ෂණ. ආත්‍රපෝඩා කාණ්ඩයේ සියලුම ජීවීන් එක්ක භෞමික එක්ක ජලජ පරිසරයකට වෙසෙන. දෙවෙනි ලක්ෂණයේ විදියට මේගොල්ලෝ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දේහයේ සමාන කොටස් දෙකකට බෙදෙන ලක්ෂණය අපි කිව්වා දීපාර්ශික සම්මිතියක් තියෙනවා. ඊළඟට මේගොල්ලන්ගේ ශරීරයේ පිටකටක් නැහැ. මොලුස්කාවන්ගේ වගේ කවචයක් නැහැ. මේ විදිහට කවචයක් නැහැ. කට්ට ඇතුළට යන්න එහෙම කවචයක් නැහැ මේ ජීවීන්ට. ශරීරයට පිටතින් තියෙන සැකිල්ල අපි හඳුන්වන්නේ බහිස් සැකිල්ලක් කියලා. දැන් මිනිසාට තියෙන්නේ අභ්‍යන්තර සැකිල්ල. අපිට තියෙන්නේ අභ්‍යන්තර සැකිල්ල. ඇතුළේ තියෙන්නේ අපේ අස්ථි පද්ධතිය. මේගොල්ලන්ගේ බහිස් සැකිල්ලක් තියෙනවා. කරපොත්තෙක් ගත්තම කරපොත්තාගේ වටේටම ශරීරයේ වටේටම තියෙනවා මේ බහිස් සැකිල්ල. බාහිර දේහ ආවරණය. බහිස් සැකිල්ල කියන්නේ බාහිර දේහ ආවරණය. සමාන සතුන් හැවාරින් මේ කාණ්ඩේ කරපොත්ත හැවාරිලා උන් ශරීරය විශාල කරගන්න. ඒ බහිස් සැකිල්ල අයින් කරනවා. තාලුත් බහිස් සැකිල්ලක් උටේ.
සංදි සහිත උපාංග තියෙනවා. අඬු බඬු තියෙනවා. මේගොල්ලන්ගේ මේ මං ඇන්නේ පාදයක්, චරපාදයක්, කරපොත්තක්. කරපොත්තව ගන්න උදාහරණයක් විදියට. ඒකට ලක්ෂණ ලියන්න පුළුවන්. හරි? කරපොත්ත බහුමිකයි. දීපාර්ශික සම්මිතියක් තියෙනවා. වයිසැකිල්ලක් තියෙනවා. සංදි සහිත උපාංග තියෙනවා. කරපොත්තේ ගත්තම කරපොත්තට මොනවද තියෙන්නේ? පාද තියෙනවා 6ක්. ස්පර්ශක 2ක් තිබෙනවා. පියාපත් තිබෙනවා. තව ලක්ෂණයක් විදියට අපිට ගන්න පුළුවන්. ඇතැම් අයගේ පියාපත් සහිතයි. අපි මීට කලින් අපුෂ්ඨ වශී කාණ්ඩවලට කිව්වේ නෑ පියාපත් තියන අය හම්බුන්නේ අපිට. ඇනිලිඩා, මොලුස්කා, නිඩාරියා පියාපත් නෑ. හැබැයි මේගොල්ලන්ගේ පියාපත් තියන අය ඉන්නවා. පියාපත් නැති අයත් ඉන්නවා. කකුලුව, ඉස්ස, පොකිරිස්ස, මැස්ස, මදුරුව ගොඩක් ඉන්නවා මේ ජීවි. ආත්‍රපෝඩා. ඊළඟට ආත්‍රපෝඩාවගේ තව ලක්ෂණයක් තමයි මේ වගේ හිස, ගාත්‍ර, උරස, උදරය, දේහය කොටස් වලට බෙදිලා හිස, උරස, උදරය, ගාත්‍ර කොටස් කිහිපයකට බෙදිලා. සමහරුන්ගේ හිසයි උරසයි එකට ඇලිලා ශීර්ෂව රසය කියලා එකක් හැදෙනවා. කොහොම හරි දේහය කොටස් වලට බෙදිලා. සංදි සහිත උපාංග තිබෙනවා. එහෙනම් ආත්‍රපෝඩා කාණ්ඩේ ප්‍රධාන ලක්ෂණ ටිකක් තමයි කිව්වේ. ඕගලන්ට රූප රාමු පෙළක් යාවි. ඒවා අධ්‍යයනය කරන්න, ඒවා බලන්න, ඒවල ඉන්න ජීවීන් හඳුනා ගන්න, ඒගොල්ලන්ගේ බාහිර ලක්ෂණ මොනවද කියලා බලන්න, මේ අපි කියපු ලක්ෂණ තියනවද කියලා බලන්න. එහෙනම් අපි අද දවසේ පළවෙනි කොටසක් විදියට 8 ශ්‍රේණිය දෙවෙනි පාඩම අපි මෙතනින් අවසන් කරනවා. ඕගොල්ලන්ට ආරාධනා කරනවා ඊළඟ පාඩම හා අපිත් සමග සම්බන්ධ වෙන්න. මේකේ දෙවෙනි කොටස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ සැමට සුවබර දිවිය ආයුබෝවන්. අපුෂ්ඨ වංශී කාණ්ඩයට අයත් නිඩාරියා එහෙම නැත්නම් සිලෙන්ට්‍රේටා වංශයට අයත් ජීවියෙක් තමයි හයිඩ්‍රා. හයිඩ්‍රාගේ මුඛයක් තියෙනවා, ගුදයක් නැහැ. ග්‍රාහිකා තියෙනවා වටේට. ඒ ග්‍රාහිකාවල විශේෂණීය වූ සෛල විශේෂයක් තියෙනවා, දාංශක කෝෂ්ඨ කියලා. ඒ දාංශක කෝෂ්ඨ වලින් ස්‍රාවය කරන විෂ මගින් ගොදුරු අඩපණ කරගන්න පුළුවන්. මේ සතා විලෝපිකේ. ඔයගොල්ලන්ට පේනවා මේ සතාගේ දේහය අරිය සම්මිතිකයි. අරයන් කිහිපයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ තියෙන්නේ මුහුදු මල්. මේ මුහුදු මල් වල එහෙම නැත්නම් ලොඩියන්ගේ අපි කියනවා ජෙලිෆිෂ් කියලා. ඒගොල්ලන්ගේ විශේෂත්වය තමයි ඒගොල්ලෝ ඔත් ස්වභාවයක් පෙන්වන බුහුභාවන් ආකාර. මෙඩුසාකාරයේ නිමි. මේ බුහුභාවන් ආකාරය. ඒතර ඒගොල්ලොත් විලෝපිකයෝ. මේ තියෙන්නේ මෙඩුසාකාරය. ඒතර මෙඩුසාකාරය සංචරණය කරනවා. ඔත් ස්වභාවයක් නැහැ. දේහය අරීය සම්මිතිකයි. අරයන් කීපයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේගොල්ලන්ගේ ග්‍රාහිකා තිබෙනවා. ඒ ග්‍රාහිකාවල දාංශක කෝෂ්ඨ සෛල මගින් ඒ අවයවය මගින් විෂ නිකුත් කරනවා. විෂ මගින් වෙනස් සතුන්ව ගොදුරු කර අඩපණ කරලා ආහාරයට ගන්න.
මේ ඉන්නේ ඔබේලියා. ඔබේලියා කියන්නේ නිඩාරියා කාණ්ඩයටයි අයිති වෙන්නේ. අරිය සම්මිතිකයි. මේ නිඩාරියා කාණ්ඩයේ තියෙන තව භූභාවන් ඉන්නවා, කොරල් භූභාවන්. ඒගොල්ලෝ තමයි කොරල් පර සෑදීමට දායක වෙන්නේ. නිඩාරියා කියන කාණ්ඩය අපි සිලින්ඩරේටා කියලාත් හඳුන්වනවා. නිඩාරියා කියන කාණ්ඩයේ ඉන්න සමාජිකයන් මොනවද? හයිඩ්‍රා, ඔබේලියා, ඔරිලියා සහ ලොඩියන් කියන කාණ්ඩය සහ මුහුදු කොරල් භූභාව. අපි ඊළඟට බලමු ඇනලිඩා. ඇනලිඩාවන් කියන්නේ පණුවන්. මේ බලන්න මේ ඉන්නේ ගොඩබිම් පණුව. අපි කියන්නේ ගැඩවිලා කියලා. මෙයාගේ දේහය සමාන භාග දෙකකට බෙදන්න පුළුවන්. දීපාර්ශ්වික සම්මිතියක් තියෙන්නේ කියන්නේ. පණුවාකාර දේහයක් තියෙන්නේ. සිලින්ඩරාකාර පණුවාකාර දේහයක්. මෙයාගේ දේහය බලන්න ඛණ්ඩවලට බෙදිලා තියෙනවා. මේ ඉන්නේ ඇනිල්ලා කාණ්ඩයට අයත් කූඩැල්ල. එයා සතුන්ගේ ලේ උරා බොනවා, මිනිසාගේ ඇතුළුව. ඒ සතාගේ පැහැදිලිව පේනවා දේහය ඛණ්ඩවලට බෙදිලා. ඒ නිසා මේගොල්ලන් අපි හඳුන්වනවා සකණ්ඩ පණුවන් කියලා. මේ ඉන්නේ නෙරිස්. අපි කියනවා පත්තෑ පණුව කියලා. පැහැදිලිව බලන්න. මෙයාගේ දේහය සමානව ඛණ්ඩවලට බෙදිලා. අපි දැන් බලමු ඊළඟ කාණ්ඩය අපුෂ්ඨ වංශී කාණ්ඩය මොලුස්කා. මොලුස්කා කියන්නේ මෘදුවංගීන් කියලා අපි හඳුන්වනවා. මේගොල්ලන්ගේ දේහය බොහොම මෘදුයි. ශ්ලේෂ්මල තියෙනවා. සෙවලමය ජීවීන් කොට්ටාසය. ඒ මෘදු දේහයක් දරන නිසා තමයි මේගොල්ලන්ට මෘදුවංගීන් කියලා කියන්නේ. මේගොල්ලන්ගේ දේහය සමාන භාග දෙකකට බෙදන්න පුළුවන්. මේ පේන්නේ ඇතම් මේ කාණ්ඩයේ ජීවීන්ට පිටත කවචයක් තියෙනවා. මේ ගොළුබෙල්ලට කවචයක් තියෙනවා. පිට කටුවක් තියෙනවා. ඒක කැල්සියම් වලින් චූර්ණමය වූ කවචයක්. මෙයාගේ විශේෂ ලක්ෂණයක් තමයි පේශිමය පාදයක් තියෙනවා. ඔය තියෙන පේශිමය පාදයක්. මේ ඉන්නේ දෙපියන් බෙල්ලෝ. ඒතර දෙපියන් බෙල්ලත් මොලුස්කා කාණ්ඩයට අයත් වෙනවා. ඊට අමතරව මට්ටියන්, වෙනත් බෙල්ලෝ වර්ග, මුතු බෙල්ලෝ, සියලුම බෙල්ලෝ වර්ග මේ කාණ්ඩයට අයිති වෙනවා මොලුස්කා කාණ්ඩයට. අපුෂ්ඨ වංශීන් මේගොල්ලන්ගේ දේහය සමාන භාග දෙකකට බෙදන්න පුළුවන්. දෙපියන් බෙල්ලන් කියන්නේ මේ විදියට විවර කරන්න පුළුවන් කවච දෙකක් තිබෙන. මේ ඉන්නේ මොලුස්කා කාණ්ඩයට අයත් ඔගොල්ලෝ දන්නා කියන ජීවියෙක්. ආහාරයටත් ගන්නවා. දැල්ලා. ඒතර දැල්ලාගේ දේහයත් ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා. මෙයාගේ සම ශ්ලේෂ්මල වලින් තෙත් වෙලා තියෙන්නේ. අපි දැල්ලක අල්ල බැලුවොත් සෙවලමය සහිතයි. මේගොල්ලන්ගේ හැබැයි කවච නැහැ. අපි ඊළඟට බලමු අපුෂ්ඨ වංශී කාණ්ඩයක් වන ආත්‍රපෝඩා වංශය. ආත්‍රපෝඩා කියන්නේ සංධිපාදකයෝ. මේ ඉන්නේ සමනලයා කියන සතා. උගේ පියාපත් තියෙනවා. ඇතැම් විශේෂවල පියාපත් නැති වෙන්න පුළුවන්.
දේහය සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සලබයාව ගන්න පුළුවන්. සමනලයා වගේ සතෙක්. දේහය ද්විපාර්ශ්වික සම්මිතියක් දරනවා. මේ ඉන්නේ ආත්‍රපෝඩා වංශයේ තවත් සමාජිකයන් දෙන්නේ ද්වන්ද්ව සටනක ගෝනුස්සා සහ මකුලුව අඬුබඩු තියනවා මේගොල්ලන්. අපි කියනවා සංදිපාදකය. සංදිසහිත උපාංග තියෙන නිසා කියනවා සංදිපාදකයන් කියලා. මේගොල්ලන්ට පියාපත් නැහැ. ඇතැම් විශේෂ වලට විතරයි පියාපත් තියෙන්නේ. ඉස්ස කකුළු අයිති වෙන්නේ මේ කාණ්ඩයට. මෙම සතුන්ගේ දේහේ බාහිර සැකිල්ලක් තමයි තියෙන්නේ. බාහිර සැකිල්ල. පිටකට්ටක් නැහැ. සියලුම කෘමි සතුන් මේ කාණ්ඩයට අයිති. මැස්ස මදුරුව, කැරපොත්තා, මීමැස්ස, ඒ වගේ සතුන්. ඊළඟට පත්තෑය බලන්න අඬුබඬු තියෙන සතෙක්. දේහය සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දීපාර්ශ්වික සම්මිතියක් තිබෙනවා. සංදිසහිත උපාංග තියෙනවා. බයිසැකිල්ලක් තියෙන මේගොල්ලන්. ඇතැම් සතුන්ගේ පාද රාශියක් තියෙනවා. සමහර සතුන්ට තියෙන්නේ පාද 6යි. පාද 6ක් තියන අය ඉන්සෙක්ටා. එහෙම නැත්නම් කෘමීන් කියලා ගන්න පුළුවන්.